අද අපි කතා කරන්න යන්නේ REST API වල ඉතුරු ටික. අපි කලින් කතා කරා REST API එකක් හදන හැටි. අපි ඒකෙදි හැදුවා ප්‍රධාන endpoints ටිකක්. මතකද දන්නේ නැහැ වලට. ඒක අපිට තිබ්බ ප්‍රධාන layers ටිකක් controller service repository කියලා. ඒකෙදි මතකද දැන් අපි student control එකේ අපි හැදුවා student කෙනෙක් create කරන්න endpoint එක. ඊළඟට ID එක read කරන්න endpoint එක අපි හැදුවා. ඔක්කොම student ලා database එකෙන් read කරලා ගන්න හැදුවා. දැනට ඉන්නේ student කෙනෙක්. දැනට database එකේ තියෙන student record එක update කරන්න. කියන්නේ updating an existing student. ඒ endpoint එක අපි ලියුවා. ඊළඟට student කෙනෙක් delete කරන්න ලියුවා. මෙතෙන්දී මතකද දන්නේ අපි soft delete එකක් තමයි කරේ. ඒ කියන්නේ ඇත්තටම database එකේ record එක තියෙනවා. deleted කියලා column එකක් තියෙනවා. ඒ column එකේ value එක එක හරි බිංදු හරි කරනවා. ඒ කියන්නේ column deleted කියන column එකේ value එක එක නම් record එක delete වෙලා කියලා තමයි සලකන්නේ. ඇත්තටම මෙතන වෙන update එකක්. database එකේ column එකක value එක change වෙන එක. update එකක් තමයි. නමුත් ඒක deleted විදිහට තමයි අපි සලකන්නේ. මොකද ඇත්තටම database එකේ record delete කරන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තව enhancements වගේක් තියෙනවා කරන්න අපි edit කරමු. ඊට කලින් අපි පොඩ්ඩක් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා REST API සම්බන්ධයෙන් අපි ඒක දැනගමු. මුලින්ම තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ටික. API එකක් කියන්නේ මොකද්ද? Web API එකක් කියන්නේ මොකද්ද? Web service එකක් කියන්නේ මොකද්ද? REST කියන්නේ මොකද්ද? REST API කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික පිළිවෙලට වෙන වෙනම තේරුම් ගන්න ඕන. කවුරු හරි what is the difference between Web API and REST API කියලා කියන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ටික තේරුම් අරගෙන අපි යමු ඉස්සරහට. එතකොට අපිට වැඩේ ලේසියි. දැන් අපි හදන්නේ REST API එකනේ. දැන් මෙච්චරලා අපි හැදුවෙත් REST API එක. දැන් ඒකට REST API කියන්නේ. බලමු. මෙහෙමයි. දැන් API එකක් කිව්වොත් බලන්න API වල තේරුම තමයි application programming interface. A අකුරේ තේරුම application, P කියන්නේ programming, I කියන්නේ interface. එතකොට ඕකේ තේරුම මොකද? application programming interface. මේ මොකද්ද මේ API කියන්නේ? ඒක අපි මෙහෙම සරල උදාහරණයකින් තේරුම් ගමු. හිතන්න දුරකථනයක් තියෙන mobile phone එකක්. මොබයිල් ෆෝන් එකක් තියෙනවා. දැන් හිතන්න ඔයාට යාළුවෙක්ට කතා කරන්න ඕන. එතකොට මොකද ඔයා කරන්නේ? ෆෝන් එක අරගෙන ඉවර වෙලා මම ඉපඩ පරණ කාලේ ෆෝන් එකක් දාලා තියෙන්නේ. දැන් තියෙන ෆුල් ටච් ස්ක්‍රීන් ෆෝන්ස් තියෙනවා. දැන් හිතන්න යාළුවෙක්ට කතා කරන්න ඕන. ඒකෙදි ඔයා මොකද කරන්නේ? අදාළ යාළුවාගේ අංකේ කීපෑඩ් එකකින් අංකේ සටහන් කරලා කොළපාට බටන් එකේ ගිහුවම කෝල් එක යනවා. සල්ලි දිනකන් කතා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දැන් එතකොට බලන්න මොබයිල් ෆෝන් එක ඇතුලේ software application එකක් තියෙනවා. මොබයිල් ෆෝන් එකේ software application එකක් තියෙනවා. ආන්නේ මොබයිල් ෆෝන් එකේ තියෙන software application එකේ functionalities මොනවද? මොබයිල් ෆෝන් එකේ තියෙන software application එකේ තියෙන functionalities අපිට call ගන්න පුළුවන්. user කෙනෙක්ව search කරලා බලන්න පුළුවන්. ඕන user කෙනෙක් delete කරන්න පුළුවන්. user කෙනෙක් add කරන්න පුළුවන්. ඊළඟට ওই විදියට විවිධ functionalities මොබයිල් ෆෝන් එකෙන් අපිට කරන්න පුළුවන්. ආන්නේ මොබයිල් ෆෝන් එකේ තියෙන software එකේ functionalities අපිට access කරන්න ඕන නම් අපිට තියෙන්න ඕන මොකක් හරි interface එකක්. ඒ කියන්නේ end user නැත්නම් මේ ෆෝන් එක භාවිතා කරන කෙනාට userට මොබයිල් ෆෝන් එකේ functionalities access කරන්න පුළුවන් වෙන interface එකක් තියෙනවා. ආන්නේ interface එක විදිහට තමයි keypad එක හැසිරෙන්නේ. මේ ෆෝන් එකේ නම් keypad එක මේ presentation එකේ තියෙන ඔයාලගේ අතේ තියෙන සාමාන්‍යයෙන් smartphone එකේ නම් virtual keypad එකක් ඇති. මොකද මේ වගේ keypads එන්නේ නැහැ නේද? ඒතර touch screen එකේ බලන්න virtual keypad එකක් ඇති. සහ අදාළ operations කරන්න මේ buttons ඇති. එතකොට බලන්න මේ phone එකෙන් කතා කරොත් මෙන්න මේ keypad එක interface එකක් විදිහට හැසිරෙනවා මේ phone එකේ තියෙන functionalities ටික කරගන්න. keypad එක නැති වුණොත් අපිට මේ functionalities කරලා call එක ගන්න බෑ. හරිද? මම මේ කීප එක තමයි දාලා තියෙන්නේ. assume you need to call your friend. ඔයාට යාළුවෙක්ට කතා කරන්න ඕන. සල්ලි දිනක් කතා කරන්න පුළුවන්. To use mobile phone functionality. Mobile phone එකේ තියෙන functionality එක පාවිච්චි කරන්න. Mobile phone has to provide an interface so that user can interact with the mobile phone functionality. එතකොට user ට පුළුවන් mobile phone එකේ functionality ක්‍රියාත්මක කරවන්න keyboard එක හරහා නැත්නම් keypad එක හරහා. එතකොට තේරුම් ගන්න so the mobile phone provided interface is keyboard. mobile phone එකෙන් දීපු interface එක keyboard එක. ඒ keyboard එක පාවිච්චි කරන්නේ කවුද? user. ඒ කියන්නේ keypad එක නැත්නම් keyboard එක keypad is acting as interface to use mobile phone functionality. ඔන්න ඔය කියපු කතාව ඔළුවේ තියාගන්න. මම තව example එකක් කියන්න. ඊළඟට ගත්තොත් එහෙම bank එකක තියෙන මෙන්න මේ GUI screen එක. අපිට කරන්න පුළුවන් මොනවද? මුදල් ගන්න පුළුවන්, සල්ලි දාන්න පුළුවන්. ඒක ඩිපොසිට් කරන්න පුළුවන්, ගන්න පුළුවන්. පාස්වර්ඩ් එක අපේ දැන් ATM කාඩ් එක දැම්මම පාස්වර්ඩ් එකත් මේක චේන්ජ් කරගන්න පුළුවන්. ශේෂය බලන්න පුළුවන්, බැලන්ස් එක බලන්න පුළුවන්. ඊළඟට ඒ අදාළ දේවල් බැංක් එකට අදාළ දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ බැංක් ATM මැෂින් එක ඇතුලෙන් තියෙන තේරුම් ගන්න ATM ඒ කියන්නේ බැංක් ඇප්ලිකේෂන් එකක් තියෙනවා.
software application එකක් ඇතුලේ තියෙනවා. ඒ software application එක භාවිතා කරන්න අපිට දීලා තියෙනවා user දීලා තියෙනවා GUI screen එකක්. අනේ GUI screen එක පාවිච්චි කරලා තමයි user ඒ software එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි. ඒතර bank application එකේ functionalities ක්‍රියාත්මක කරවන්නේ GUI screen එක පාවිච්චි කරලා user එහෙම තමයි bank application එකේ functionalities ක්‍රියාත්මක කරවන්නේ. එතකොට තේරුම් ගන්න මේ GUI screen is acting as interface to bank application. bank application එකෙන් දෙන interface එක විදියට GUI screen එක වැඩ කරනවා. ඒතර user සම්බන්ධ වෙන්නේ GUI screen එකත් එක්ක. හරිනේ. If we need to get money from ATM machine, there are buttons for that. ATM machine එකෙන් සල්ලි ගන්නවා නම් button තියෙනවා. ඒ වගේම තේරුම් ගන්න internally bank application එකකුත් තියෙනවා. Being an end user කියන්නේ ATM machine එක භාවිත කරලා සල්ලි ගන්න කෙනා. Being an end user, if you want to use the bank application, ඔයාලට bank application එක භාවිත කරන්න ඕන නම් අපිට GUI screen එක භාවිත කරන්න වෙනවා. ඒතකොට බලන්න. ඒතකොට ATM machine has provided interface. ATM machine එකෙන් provide කරන interface එක නැත්නම් සපයන interface එක bank application එක භාවිත කරන්න සපයන එක. ඒක තමයි GUI screen එක. කියන්නේ GUI screen එක ATM machine එකෙන් සපයන්න ඕනේ. මොකද දැන් ATM machine එක ඇතුලේ software application එකක් තියෙනවා. ඒ software application එක තිබ්බට ඒක user access කරන්න බෑ. user ඒ software application එක access කරන්න ඕන නම් ATM machine එකෙන් ඒ interface එකක් දෙන්න ඕනේ user ට. ආනේ දෙන interface එක තමයි GUI screen එක කියලා කියන්නේ. හරිනේ? ඔන්න ඔය කියපු කතාව මතක තියාගන්න. එතන බලන්න මේ රූපේ පෙන්වන්නෙත් ඒකයි. software application එකක් තියෙනවා. ඒ software application එක access කරන්න user කෙනෙක් ඉන්නවා. මේ user තමයි ඉන්නේ. ඒ user software application එක access කරන්න ඕන නම් ඒ software application එකෙන් තේරුම් ගන්න දෙන්න ඕන මෙහෙම interface එකක්. හරිද? මෙහෙම interface එකක් දෙන්න ඕන. ආන්නේ දෙන interface එක තමයි API එකක් කියන්නේ. ඒ කියන්නේ software application එකක් තියෙනවා. software application එක access කරන්න user කෙනෙක් ඉන්නවා. ඒ user software application එක access කරන්න software application එකෙන් දෙන්න ඕන interface එකක්. ආන interface එකට කියන user මේ API කියලා. ඒතර API කියන්නේ මෙහෙමද එතකොට. හරිනේ? ඒකට කියනවා අපි API කියලා. ඊළඟට තේරුම් ගන්න මේ software application එක standalone application එකක් නම් මෙන්න මේ interface එක තමයි GUI කියන්නේ graphical user interface. හරි? ඊළඟට මේ software application එක web application එකක් නම් මෙන්න මේ web application එකෙන් provide කරන ඒ interface එක තමයි web API එකක් කියලා කියන්නේ. අපි දැන් බලමු දැන් තව තේරුම් ගමු ඉස්සරහට. බලන්න මෙහෙම. හිතන්න මෙතන Java application එකක් තියෙනවා. mobile application එකක් තියෙනවා mobile phone එක. තව හිතන්න computer එක .NET application එක run වෙනවා. ඉතින් තේරුම් ගන්න මේ mobile application එකට මේ Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ mobile application එකට පුළුවන් වෙන්න ඕනේ Java application එකට request එකක් යනවා. ඒතර Java application එකෙන් ඒ request එක ගන්නවා, request එක process කරනවා, dynamic response එක generate කරනවා. ඊළඟට තේරුම් ගන්න මේ response එකෙන් යවනවා අයිම mobile application එකට. මේ .NET application එකත් එහෙමයි. .NET application එකේ request එකක් යවනවා Java application එකට. ඒ Java application request එක ගන්නවා, request එක process කරනවා, response එක generate කරනවා, generate කරපු response එක අයිම .NET application එකට යවනවා. ඔහොම වැඩක් වෙනවා කියන්නකෝ. ඒතකොට තේරුම් ගන්න මේ mobile application එකට Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් ඕන. මේ .NET application එකට Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් ඕන. එහෙම ක්‍රමයක් නැත්නම් සම්බන්ධ වෙන්න බෑනේ. එතකොට තේරුම් ගන්න mobile application එකට ඕන නම් Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න. .NET application එකටත් ඕන නම් Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න. mobile application එකේ .NET application එක නැතුව තව ගොඩාක් application තියෙනවා. හිතන්න Python application තව එක languages වලින් ලියපු විවිධ applications තියෙනවා. හැම application එකටම ඕන මෙන්න මේ Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් එහෙනම් මෙන්න මේ Java application එකට වෙනවා මේ ඕනම වෙනත් application එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් interface එකක් දෙන්න. ඒක Java application එකට කරන්න වෙනවා ඒක. එහෙම නැත්නම් වෙන application වලට යට සම්බන්ධ වෙන්න බෑ. ආන්නේ Java application එකෙන් දෙන interface එක තමයි API කියන්නේ. හරිනේ? Assume there is a Java application. මම මේ රූපේ දාලා තියෙන Java application එක තමයි මේ තියෙන්නේ. And there is a mobile and .NET application as well. ඒක තමයි මේ රූපේ තියෙන්නේ mobile application එකයි .NET application එකයි තියෙනවා. ඒ දෙන්නම මොකද කරන්නේ යන්නේ මේ Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ. Now mobile and .NET application needs to communicate with Java application. Mobile application එකයි .NET application එකයි දෙකටම Java application එකත් එක්ක communicate කරන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන. request එකක් කරලා response එකක් ගන්න ඕන. එතකොට තේරුම් ගන්න so Java application has to provide an interface. එතකොට තේරුම් ගන්න මේ Java application එකට interface එකක් දෙන්න වෙනවා mobile application එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහේ.
ආන්නේ ඉන්ටර්ෆේස් එකට තමයි කියන්නේ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑමින් ඉන්ටර්ෆේස් කියලා. මෙච්චර වෙලා කියපු තේරුණාද? එහෙනම් තේරුම් ගන්න ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑමින් ඉන්ටර්ෆේස් එකක් කියන්නේ ඉතින් ඒක තමයි. දැන් එහෙනම් බලමු. දැන් එහෙනම් API එකක් කියන්නේ මොකද්ද? දැන් අපිට ඕක දැන් මම ඔය කියපු කරුණු ටික බලාගෙන තේරුම් ගන්න අපිට පුළුවන් API එකකට ඩෙෆිනිෂන් එක නිකන් අපිටම හදා ගන්න. දැන් Google එක අපිට සර්ච් කරලා හොඳ ඩෙෆිනිෂන්ස් හොයන්න පුළුවන්. මේක මම දාපු ඩෙෆිනිෂන් එක. කියන්නේ නිකන් හදාගත්ත එකක්. මේක බලන්න. මේක තව කැලි වුණා ඇඩ් කරගන්නත් පුළුවන්. දැන් මෙහෙම හිතන්න පුළුවන්. දැන් මේ Java application එක තියෙනවා. mobile application එකට .NET application එකටයි සම්බන්ධ වෙන්න ඕනේ Java application එකත් එක්ක. ඒතකොට Java application එකට සිදු වෙනවා interface එකක් දෙන්න. ඇයි Java application එකේ interface එක දෙන්නේ? So that other application can be communicated. Java application එකේ interface එකක් දුන්නම අනිත් application වලට, කියන්නේ බාහිරින් තියෙන වෙනත් application වලට, කියන්නේ වෙන mobile phones වල, වෙන computers වල තියෙන application වලට පුළුවන් සම්බන්ධ වෙන්න මේ Java application එකත් එක්ක. ඒකට Java application එක මොකද කරන්න ඕනේ? වෙන්නම interface එකක් දෙන්න ඕනේ. ආන්නේ දෙන interface එක තමයි application programming interface. එහෙම නැත්නම් API කියලා කියන්නේ. දැන් එහෙනම් මෙහෙමයි. interface එකක් කියන්නේ මොකද්ද? මේ API එකක් කියන්නේ මොකද්ද? API is an interface. ඒක interface එකක් provided by an application. application එකකින් දෙන interface එකක්. ඇයි එහෙම එකක් දෙන්නේ? So that other application can be communicated with the current application. දැන් Java application එකකින් interface එකක් දුන්නම කියන්නේ දැන් මෙතන හිතන්න මෙතෙන්ට හිතන්න මෙහෙම ගමු. හිතන්න Java application එකේ මෙන්න මෙහෙම interface එකක් තව ඉස්සරහට දෙනවා. මේක Java application දෙන interface එකක්. එහෙම දුන්නා මොකද වෙන්නේ? Java application එකේ මෙහෙම interface එකක් දුන්නම mobile application එකට .NET application සහ වෙනත් application වලට මේ Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ interface එක හරහා. එතකොට මේ interface එක කවුද දුන්නේ Java application එකකින්. එතකොට ඒ වගේම තේරුම් ගන්න මේ interface එකට කියනවා API එකක් කියලා. නැත්නම් application programming interface. application programming interface. දැන් අපිට නම් මේ API එක අර්ථ දක්වන්න පුළුවන් නිකන් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අපි කරපු දේ දිහා බලාගෙන. එතකොට මේ ඉස්සරහින් තියෙන කොටුව නැත්නම් API එක කියන්න පුළුවන්. API is a interface provided by an application. ඇයි එහෙම දෙන්නේ? So that other applications can be communicated. ඉතින් එහා පැත්තට යන් අපි දැන් API එක අරමුණ මොකද්ද? අරමුණ API එකේ දැන් මේ කියපු කතාව ඇතුළෙම තියෙනවා. API එකක් දෙන එකේ අරමුණ තමයි වෙන application එකකට පුළුවන් current application එකත් එක්ක සම්බන්ධ වෙන්න. කියන්නේ වෙන application එකකට පුළුවන් current application එකට request එවලා response එකක් ගන්න. ඒ කියන්නේ accessing functionality of one application from another application. එක application එකක තියෙන functionalities ටික වෙන application එකකින් ඉඳන් අපිට access කරන්න ඕන නම් පළවෙනි application එකෙන් මොකද්ද කරන්න ඕනේ? එයා API එකක් දෙන්න ඕනේ. නැත්නම් application programming interface එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙවෙනි application එකට බෑ පළවෙනි application එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඕන්නේ දෙවෙනි application එකක් නැත්නම් වෙනත් application එකක් තවත් application එකත් එක්ක සම්බන්ධ වෙලා ඔය data හොම මාරු කරගන්න වැඩේට කියනවා interoperability කියලා. ඒකට තමයි interoperability කියන්නේ. දැන් එන API එකක් කියන්නේ මොකද්ද? API එක කියන්නේ interface provided by an application so that other applications can be communicated with the current application. तर API එක අරමුණ මොකද්ද? accessing functionality of one application from another application. එක application එකක තියෙන functionalities ටික තව application එකකින් access කරන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම කළා. දැන් මේ කතාව මම කලිනුත් කිව්වා. end user කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හිතන්න ඔයා බැංකුවෙන් සල්ලි ගන්න යනවා. හරිනේ? from end user or any application needs to access another application. හිතන්න application එකකට තව application එකක් access කරන්න ඕනේ. එහෙම නැත්නම් හිතන්න ඔයා බැංකුවෙන් සල්ලි ගන්න යනවා. ඔයා බැංකුවෙන් සල්ලි ගන්න ගියත් තේරුම් ගන්න ATM machine එක ළඟට ගියාම ATM machine එකේ වාට screen එකක් තියෙන්න ඕන. හරිනේ? ඒ screen එකට අපි කියනවා GUI කියලා. ඒ කියන්නේ software application එක access කරන screen එක GUI. හරිද? ඒ වගේම ඔයා bank application එකේ සල්ලි ගත්තේ ඔයානේ end user කෙනෙක්නේ. ඒතර ඔයා human කෙනෙක්, මිනිස්සෙක්. මිනිස්සෙට තේරෙන්න තමයි GUI එක තියෙන්නේ. හිතන්න කිසියම් software application එකකින් තවත් software application access කරන මේ කලින් වගේ. කිසියම් software application එකකින් තවත් software application access කරනකොට GUI එකක් දීලා හරියන්නේ නැහැ. API එකක් තමයි දෙන්න ඕනේ. GUI එක දෙන්න ඕනේ human කෙනෙක්ට. API එක දෙන්න ඕනේ තව application එකකට. ඒක තමයි මේ කියලා තියෙන්නේ. එක application එකක්
තව ඇප්ලිකේෂන් එකක සම්බන්ධ වෙන්න යනවා. එහෙම නැත්නම් එක පුද්ගලයෙක් තව ඇප්ලිකේෂන් එකක සම්බන්ධ වෙන්න යනවා. පුද්ගලයෙක් ඇප්ලිකේෂන් එකක සම්බන්ධ වෙන්න ගියොත් ඒ අදාළ ඇප්ලිකේෂන් එකෙන් දෙන්න ඕනේ GUI එකක් තමයි. එක ඇප්ලිකේෂන් එකක් තව ඇප්ලිකේෂන් එකක සම්බන්ධ වෙන්න ගියොත් ඒ ඇප්ලිකේෂන් එක අනිත් ඇප්ලිකේෂන් එකට දෙන්න ඕනේ API එකක් තමයි. හරි. ඊළඟට දැන් API එකක් කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. API එකක් කියන්නේ ඉන්ටර්ෆේස් එකක් provided by the application so that other application can be communicated. දැන් එතකොට බලන්න web API එකක් කියන්නේ මොකද්ද? එතකොට web service එකක් කියන්නේ මොකද්ද? මේක කතාව මෙහෙමයි. web service සහ web API දෙකම එකයි. ඒ කියන්නේ එකම නම, ඒ කියන්නේ web API කියලා හඳුන්වන්නේ web service කියලා හඳුන්වන්නේ එකම දේ. එකම දෙයකට තියෙන නම් දෙකක් තමයි web API web service කියලා කියන්නේ. හරිනේ. මුලින්ම තේරුම් ගන්න web API සහ web service කියලා නම් දෙකෙන් හඳුන්වන්නේ එකම දෙයක්. ඒ මොකක්ද කියලා බලමු. දැන් API කියලා දන්නවා. දැන් web API නේ තියෙන්නේ. web API කියන්නේ මෙහෙමයි. හිතන්න web application එකක් තියෙනවා. web application එකක් තියෙනවා. හරිනේ. web application එකක් access කරන්න client line ඉන්නවා. හරිනේ. හිතන්න client තව application තව client application තව තියෙන ඕන තරම්. එතකොට හිතන්න මේ client application එකට web application එක access කරන්න පුළුවන් වෙන්න නම් web application එකෙන් මොකද interface එකක් දෙන්න ඕන. ඒ දෙන interface එකට තමයි application programming interface කියන්නේ. API කියලා කෙටියෙන් කියන්නේ ඒකට තමයි. දැන් තේරුම් ගන්න web application එකකින් කියන්නේ web application එකක් access කරන්න පුළුවන් වෙන්න කියන්නේ web application එකක් වෙනත් application වලින් web application එක access කරන්න පුළුවන් වෙන්න web application එකෙන් දෙන interface එකට තමයි web API කියන්නේ. වෙන මොකුත් නෙමෙයි web API කියන්නේ web application දෙනකෙන් දෙන interface එකක්. ඇයි web application එකේ interface එක දෙන්නේ? වෙනත් application වලට පුළුවන් එතකොට web application එක access කරන්න. විතර වෙනත් application වලට පුළුවන් web application එකේ functionalities පාවිච්චි කරන්න. request එකවල response ගන්න. ඒකට තමයි web API කියන්නේ. දැන් බැලුවොත් එහෙම ගිහිල්ලා web API. API which is developed to access web application. web application එක access කරන්න පුළුවන් වෙන්න develop කරපු API එක. හරි. ඊළඟට web API කියන්නේ web service සහ same terminology. ඒ කියන්නේ එකම දෙයක් තමයි web API සහ web service දෙකම එකයි. ඊළඟ web service කියනට මෙහෙමත් කියනවා. service provided over the web. web එක හරහා දෙන service එක. එහෙමත් කියනවා. දැන් අපි දැන් ඔය කියපු දේ ආයෙ තේරුම් ගන්න බලමු මෙන්න මේ විදිහට. මේ වෙන example එකකින් තේරුම් ගමු. හිතන්න Python application එකක් තියෙනවා. .NET application එකක් තියෙනවා. අපි දන්න ගොඩක් වෙලාවට in the middle protocol එක තියෙනවා HTTP. Python application එක තියෙනවා .NET application එක තියෙනවා. දැන් හිතන්න මේ Python application එකට ඕන .NET application එකට request එකක් යවලා response එකක් ගන්න. හිතන්න දැන් Python application එක තියෙනවා. Python application එකේ request එකක් යවුවම ඒ එන request එක .NET application එකට එනවා. .NET application එකේ request එක ගන්නවා. request එක process කරනවා. request එක process කරලා dynamic response එකක් generate කරනවා. දැන් ඔය response ගත්තාම බලන්න response වර්ග තියෙනවා. dynamic response, static response කියලා තියෙනවා. static response එක වෙන්නේ දැනට application එකේ තියෙන JSP page එකක් හරි මොකක් හරි web page එකක් අරන් කෙලින්ම දෙනවා client. දැන් dynamic response කිව්වම business logic එකක් execute කරලා තමයි response එක හදන්නේ. අපි දැන් ඔය servlet කරද්දි dynamic response, static response හරියට කතා කරගමු. දැනට තේරුම් ගන්න මෙහෙම කෙටියෙන් හිතාගන්න response එකක් කියලා. Python application එකේ request එකක් කරනවා .NET application එකට. .NET application එකේ request එක ගන්නවා. taking the request ඊළඟට processing the request එක process කරනවා request processing request එක process කළා මොකද කරන්නේ generating some dynamic response එක generate කරනවා. ඒ generate කරපු dynamic response එක මොකද කරන්නේ නැවත වෙනවා Python application එකට protocol එක හරහා. මෙතන වෙන්නේ මේ වැඩේ. එතකොට තේරුම් ගන්න මෙතෙන්දී Python application එකට පුළුවන් වෙනවා .NET application එක access කරන්න. Python application එකට .NET application එක access කරන්න පුළුවන් වෙන්න .NET application එකට වෙනම interface එකක් දෙන්න. ඒ interface එක පාවිච්චි කරලා තමයි Python application එකට communicate කරන්න පුළුවන් ඉන්නේ. ආනේ දෙන interface එක තමයි නැවත සැරයක් application programming interface කියලා කියන්නේ. Python application sends the request and request is taken by .NET application. Python application එකේ request එක යවනවා. ඒ යවන request එක අර ගන්නවා .NET application එකෙන්. .NET application process the request and generate dynamic response. .NET application එකෙන් ඒ request එක process කරනවා. and dynamic response එක generate කරනවා. ඊළඟට response එක send කරනවා Python application එකට.
So how Python and .NET application are communicated. එතකොට කොහොමද Python සහ .NET application communicate කරේ using web API. web API එක පාවිච්චි කරලා තමයි ඒ කට්ටිය communicate කරේ. දැන් පස්සේ කියන්න ඕන. API එකයි web API එකයි වෙනස තේරුණාද? ඔව් සර්. හරි. දැන් මගේ ප්‍රශ්නේ REST කියන්නේ මොකක්ද? What is REST? REST වලයි REST API එකේ වෙනස මොකක්ද? ඒක මෙහෙමයි. REST කියන්නේ ළමයි දැන් REST වල තේරුම representational state transfer. RE කියන්නේ representational. S අකුරෙන් නිරූපණය වෙන state. T අකුරෙන් නිරූපණය වෙන transfer. තර REST stands for representational state transfer. RE කියන්නේ representational, S කියන්නේ state, state එක T කියන්නේ transfer. State එක වෙනස් වෙනවා. බලමු කාගේ state එකද වෙනස් වෙන්නේ කියලා බලමු. object එක නැත්නම් resource එකේ state එක වෙනස් වෙනවා කියන එක වගේ අදහස. හරිනේ. REST කියලා ගත්තොත් REST වලට කියනවා architectural style එකක් කියලා. ඒ කියන්නේ මෙහෙම දැන්. REST කියන්නේ architectural style කියන එක මම මෙහෙම පැහැදිලි කරන්නම්. REST කියන්නේ මෙච්චරයි. REST කියන්නේ ළමයිනේ guidelines ටිකක් නැත්නම් නීති ටිකක්. හරිනේ. Someone has provided guidelines to develop web API very easily. ඒ කියන්නේ REST කියන්නේ දැන් web API එකක් අපි කතා කරන්නේ. web application එකෙන් දෙන application programming interface එක. web application එකකින් දෙනවා application programming interface එකක් web API එකක්. ඇයි web application එකකින් API එකක් දෙන්නේ? එතකොට තමයි වෙනත් application වලට current application එකත් එක්ක communicate කරන්න පුළුවන්. මෙතන ප්‍රධානම දේ තමයි communication. application දෙකක් අතර communicate වෙන එක. application දෙකකට communicate කරන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක විසඳ ගන්න තමයි මේ API එන්නේ. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයක් තියෙන විසඳුමක් කියන්නේ ප්‍රශ්නේ තමයි Java application එකේ .NET application එකේ communicate කරගන්න. communicate කරන්න බෑ. මොකද Java එක language එකක් .NET තව language එකක්. එතකොට මොකද කරන්නේ? Java application එකෙන් දෙනවා API එකක්. අන්න එතකොට පුළුවන් .NET application එකට Java application එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරිනේ. එතකොට Java application එක web application එකක් නම් ඒ web application එකෙන් දෙන web API එකක්. හරිනේ. ඊළඟට REST කියන්නේ guidelines ටිකක්. REST ඇහුවොත් එච්චරයි. ලොකු දෙයක් නෑ. REST කියලා ඇහුවොත් කෙලින්ම guidelines. මොන guidelines ද? web API එකක් හදන්න ඕන guidelines. දැන් web application එකෙන් web application එකකට web API එකක් හදනවා කියන්නකෝ. REST ලා guidelines දෙනවා. REST guideline වලට නැත්නම් REST architecture එකට අපි web API එකක් හැදුවොත් ඒක REST API එකක් වෙනවා. එච්චරයි. REST වල REST API එකේ වෙනස ඒක. REST API කියන්නේ web API එකක්. REST guideline වලට develop කරපු REST කියලා guidelines ටිකක් තියෙනවා. ඒ REST guidelines ටිකෙන් පාවිච්චි කරලා අපි web API එකක් develop කරනවා. එතකොට එන්නේ REST API එක. ඒකයි මේ කියලා තියෙන්නේ REST is architectural style. ඒ වගේම තේරුම් ගන්න someone has provided guidelines to develop web API very easily. ඒ කියන්නේ REST කියන්නේ someone, ඒ කියන්නේ guidelines provided by someone. ඒ වගේම තේරුම් ගන්න දැන් ඒ guidelines මොනවද කියලා බලමු. ඔයාලට මම රිසර්ච් එකක් විතර දෙන්නේ guidelines ටික හොයාගන්න. මම දෙකක් තුනක් කියන්නම්. It defines several guidelines to develop web API very easily. ඒතර REST guidelines වලට අනුව web API එකක් හැදුවොත් බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. ඒකයි දැන් ගොඩාක් ඉන්ඩස්ට්‍රිය REST පැත්තට බර වෙලා තියෙන්නේ. හරිනේ. Once the web API is created by following REST guideline, කියන අපි web API එකක් හැදුවොත් REST guideline වලට that web API is called REST API. Once the web API is created by following REST guideline, that web API is called REST API. දැන් මම කිය ගියේ මෙහෙමයි. Once the web API is created by following REST guideline, කියන්නේ REST guideline වලට ගැලපෙන්න අපි web API එකක් හැදුවොත් ඒක REST API එකක් වෙනවා. හරිනේ? ඒ වගේම REST guidelines follow කරලා web API එකක් හැදුවොත් ඒක බොහොම concise, optimal. එහෙම කියනවා. එහෙම කියන දෙයක් නෑ කොහොමද එහෙම තමයි. කියන්නේ කෝඩ් එක හරි අඩුයි. ලොකු කෝඩ්ස් නෑ. ඉතා කෝඩි කෝඩ් ප්‍රමාණයක් තියෙන්නේ. optimal කියන්නේ හොඳම optimize කෝඩ් එක හදාන්න පුළුවන් අපිට. Right. API developed according to REST architecture. එහෙම නැත්නම් REST principles. එහෙම නැත්නම් REST guideline. ඔය තුනම හරි. REST architecture එකට එහෙම නැත්නම් REST principles වලට නැත්නම් REST guideline වලට
API එකක් ඩෙවලොප් කරොත් ඒක REST API එකක් වෙනවා. මං හිතන්නේ දැන් ඔයාලගේ ප්‍රශ්න ටික විසඳෙන්න ඕන. ප්‍රශ්න ටික මොනවද? API. API එක කියන්නේ දන්නවා. API කියන්නේ මොකද්ද? Interface එකක් provided by an application so that other application can be communicated. Web API කියන්නේ ඔන්න ඔය කියපු API එක දෙන්න ඕනේ web application එකකින්. web application එකකින් නම් API එක provide කරන එක web API එක. web service කියන්නේ web API එකටම තමයි. REST කියන්නේ guidelines ටික. REST API කියන්නේ REST guidelines ටික පාවිච්චි කරලා web API එකක් හදුවත් ඒක REST API එක. හරි. ඊළඟට ළමයි මේ REST API එකට REST API කියනවා, RESTful API කියනවා, RESTful web service කියනවා, RESTful web API කියන මේ ඔක්කොම නම් වලින් කියන එකම දේ තමයි. REST API එකම තමයි හඳුන්වන්නේ මේ එක එක නම් වලින්. ඊළඟට REST guidelines තියෙනවා. ඔයාලා හොයන්න ඕන REST guidelines මොනවද කියලා පොඩි research එකක් කරලා හොයන්න ඕන. මම දැනට පොඩ්ඩක් එකක් දෙකක් කියන්නම්. එකක් තමයි පාවිච්චි කරන්න ඕන protocol එක තමයි HTTP. REST guideline වලට අනුව HTTP protocol එක තමයි පාවිච්චි වෙන්නේ. data format එක එන්නේ JSON. දැන් අපි කලින් හදුව බලන්න. අපි කලින් හදපු student application එකේ නැත්නම් REST API එකේ අපි postman වල request යනකොට පාවිච්චි කරලා http:// protocol එක HTTP. ඊළඟට endpoint එකක් තමයි මේ තියෙන්නේ. endpoint එකට data ගියත් JSON, endpoint කියන්නේ endpoint එකට request එකක් JSON, response එකක් JSON. endpoint එක output එක නැත්නම් response එකක් JSON. ඊළඟට JSON තමයි ගන්න format එකට. ඊළඟට resource එකක් identify කරේ URI and HTTP methods. කියන්නේ HTTP standards methods තියෙනවා. HTTP standard method එකයි URI දෙකෙන්ම තමයි resource එකක් identify කරගන්නේ. Power of API. ඊළඟට බලමු මෙහෙම. දැන් හිතන්න මේ දින අපි හදපු එක. අපේ Java application එකක් තියෙනවා. හිතන්නේ Java application එකට වෙනත් Java application වලින් Android application වලින් Python application වලින් සම්බන්ධ වෙන්න ඕන. එතකොට මොකද්ද වෙන්න ඕනේ? අපේ Java application එකට සිදු වෙනවා API එකක් දෙන්න. ඒ API එක REST API කියලා දාන්නේ ඇයි? REST guideline වලට මේ web API එක develop කරපු නිසා. එතකොට තේරුම් ගන්න මේ API එකේ endpoints තියෙනවා. REST guideline වලට මේ API එක develop කරපු නිසා මේක REST API එකක් වෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ භාවිත කරන protocol එක HTTP වෙන්න ඕන. request endpoint එකට request එක JSON, response එක JSON එහෙම වෙන්න ඕන. ඊළඟට තේරුම් ගන්න මෙන්න මේ client application. මේවා client application ඇත්තට. මෙතන Java application එකක් තියෙනවා, Android එකක් තියෙනවා, Python එකක් තියෙනවා. මේ application තුන වෙන වෙන machine වල කියන්නේ හිතන්න මේ රූපෙන් බැලුවොත් Linux OS එක කියන්නේ වෙන machine එකක Linux තියෙනවා. Linux OS උඩ තමයි Java application එක run වෙන්නේ. මේක Windows OS එකක් තියෙනවා. Windows OS එකේ වෙනම Android application එකක් තියෙනවා කියන්නේ. එහෙම තමයි run වෙන්නේ. Mac OS එකේ Python application එකක් තියෙනවා. එහෙම විවිධ OS වල විවිධ application run වෙනවා. ඒ application වලට පුළුවන් Java application එක access කරන්න REST API එක පාවිච්චි කරලා. Then every application can communicate with any other application. කියන්නේ ඕන application එකකට පුළුවන් තවත් ඕනම application එකක් communicate කරන්න. ඒ වගේ මේ application ඕනම platform එකක කියන්නේ වෙන ඕන operating system එකක මේ develop කරලා ගැටලුවක් නැහැ. Every application can communicate with any other application developed by any platform and language. මේක පොඩ්ඩක් මේ වචනේ වෙනස් වෙන්න ඕන. Any application can communicate with any other application developed by any platform and language. ඕනම application එකකට පුළුවන් communicate කරන්න ඕනම application එකක් එක්ක ඕනම platform එකක ඕනම language එකකින් develop කරලා තියෙන හැබැයි අදාළ application එකෙන් API එකක් දෙන්න ඕන. ඊළඟට දැන් මේ web service ගැන කතා කරපු නිසා web service ගැන තව චුට්ටක් කියන්න යන්නම්. web service වර්ග තියෙනවා ළමයි දෙකක්. හරිනේ? web service වර්ග දෙක තමයි SOAP අනිත් එක තමයි REST. හරිනේ? web service වර්ග දෙකක් තියෙනවා SOAP web service සහ REST web service කියලා. SOAP වල තේරුම තේරුම් ගන්න simple object access protocol. ඒක protocol එකක්. SOAP stands for simple object access protocol. REST stands for representational state transfer. එහෙම තමයි තියෙන්නේ. web service වර්ග දෙකයි SOAP සහ REST. දැන් SOAP කියන එක භාවිතා වෙනව නැත්තේ නෑ භාවිතා වෙනවා හරි අඩුයි. REST තමයි සෑහෙන භාවිතා වෙන්නේ. මම ඉන්ඩස්ට්‍රි වැඩ කරද්දිත් දැන්
මට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මට තියෙන අවුරුදු 5ක විතර එක්ස්පීරියන්ස් එකක්. මට තාම සෝප් එක වැඩ කරන්න හම්බෙලා නැහැ. වැඩ කරපු හැම කම්පැනියෙම තියෙන හැම සර්විසස්ම රෙස්ට් තමයි තිබිලා තියෙන්නේ ඔක්කොම. දැන් බලන්න එතකොට සෝප් ගැන නමුත් පොඩ්ඩක් අපි දැනගෙන යමු. දැනගෙන අපි යමු රෙස්ට් සෝප් වල රෙස්ට් වල වාසිය කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. සෝප් වල බලන්න මේ සෝප් කියන සබන් නෙවෙයි හොඳේ. සෝප් කියන්නේ වෙබ් සර්විස් එක. සෝප් කියන්නේ simple object access protocol. ඒ වගේම තේරුම් ගන්න මේ වෙබ් සර්විස් එකේ දැන් අපි කලින් මේ දැක්කනේ මම මේ මේකට එන්න කලින් මේ පොඩි ඇප්ලිකේෂන් එකක් හදලා මේ නෝට් එකට එන්න කලින්. ඒතර දැන් අපි post button අරගෙන request එක යවලා response එක JSON අරගෙන request එක create කරන්න ඕන request එක JSON යවලාගෙන ඔක්කොම දැන් දන්නවා request කියන්නේ මොකද්ද response කියන්නේ මොකද්ද request එක JSON කොහොමද දන්නවා response එක JSON වලින් එන ඔක්කොම දැන් දන්නවා. ඒ අවබෝධයත් එක මේක කරාම තේරෙනවා. දැන් බලන්න සෝප් වල XML messaging format එකක් තමයි තියෙන්නේ. කියන්නේ request යවන්නෙත් XML response එක ගන්නෙත් XML. හරිද? JSON නෑ XML තමයි තියෙන්නේ. XML based තමයි SOAP කියන්නේ. ඒ කියන්නේ XML messaging format එක තමයි SOAP කියන web service එක භාවිත කරන්නේ. ඊළඟට මේ XML වලට කියන heavyweight component කියලා. දැන් heavyweight කියන්නේ මොකද්ද? දැන් කතන්දරයක් තියෙනවා heavyweight lightweight. දැන් heavyweight කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න heavyweight කියන්නේ XML read කරන්න ගියාම ඕන memory එක වැඩි processing time එක වැඩි. heavyweight කියන්නේ ඒකයි. more memory more processing time. XML read කරන්න ගොඩක් ලොකු memory එකක් ඕන, ලොකු processing time එකක් ඕන. XML tags වල ගිහිල්ලා බල ඒ ටික කරන්න ගොඩ ලොකු processing time එකක් ඕන. ඒක නිසා තමයි heavyweight කියන්නේ. lightweight කියන්නේ memory එක අඩුවෙන් use වෙනවා, processing time එක අඩුයි. lightweight. ඊළඟට SOAP වල යන්නේ message එක XML විදියට. ඒ XML වලින් යන message එකේ කොටස් තුනක් තියෙනවා. ඔයාලා සමහරට දැකලා ඇති. ඒ XML වලින් යන message එකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි envelope, header and body. එන XML වලින් client ගෙන් නම් server එකට request එක යනකොට ඒ request එකේ කොටස් තුනක් තියෙනවා. envelope එකයි, header එකයි, body එකයි. මම මේ Google වලින් ගත්ත image එකක් තියෙන්නේ. SOAP message structure envelope එක තියෙනවා. header එකයි, body එකයි. තමයි මෙතන තියෙන fold කියලා. මේක වැඩි හොයන්න යන්න ඕනේ. දැනට පොඩ්ඩක් දැනන් යමු. ඊළඟට in web services වලදී data should travel over network. කොහොමද ඉතින් data network එකෙන් තමයි travel වෙන්නේ. if this is heavyweight හේතුව SOAP web service එක XML based නේ. message format එක XML. ඒතකොට client ගෙන් ඉඳන් server එකට request එක යනකොට ඒ request එක යන්නේ XML. request එකේ XML යන නිසා හරිද? ඒ වගේම XML heavyweight component එකක්. හරිනේ? heavyweight component එකක්. ඒක නිසා තේරුම් ගන්න ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් ඕන. network එකක තියෙන ලක්ෂ දෙකක් අතර ඒකීය කාලයක් තුළ යැවිය හැකි උපරිම data ප්‍රමාණය. හරිනේ? මොකද්ද? maximum amount of data which can be transferred between two location within given time. ඒ කියන්නේ ඒකීය කාලයක් තුළ. ඒකීය කාලයක් තුළ ඉන්ටර්නෙට් එකේ තියෙන network එකේ points දෙකක් අතර. හිතමු ලංකාවේ ඇමරිකාවේ ගමු. මොකක් හරි machine දෙකක්. ඒ points දෙක අතර ඒකීය කාලයක් තුළ යවන්න පුළුවන් උපරිම data ප්‍රමාණය. ඒක තමයි බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ. දැන් හිතන්න ඔයාලා ඩවුන්ලෝඩ් කරනකොට හිතන්න ඔයාලා මොකක් හරි ඩයලොග් හරි මොකක් හරි හිතමු මේ SLT හරි මොකක් හරි data connection එකකින් ඔයාලා මොකක් හරි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියනවා. එතකොට හිතන්න ඩවුන්ලෝඩ් වෙන රේට් එක අඩු නම් ඉතින් තප්පරයට මෙගාබයිට් අපි හිතමු 0.5 නැත්නම් 1යි එන්නේ. ඉතින් හිතමු එහෙම අපේ රේට් එක අඩු නම් අපි කියන බෑන්ඩ්විඩ්ත් එක අඩුයි කියනවා. හරිනේ? බෑන්ඩ්විඩ්ත් එක වැඩි කරාම මොකද වෙන්නේ? තප්පරයට එනවා මෙගාබයිට් 10ක් විතර. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙනවා සාමාන්‍ය මැෂින් එකකින් මැෂින් එකකට data copy වෙන ස්පීඩ් එකකින්. ඒ ස්පීඩ් එකට වැඩි වේගකින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙනවා එතකොට. ඒතර අපි කියන බෑන්ඩ්විඩ්ත් එක වැඩි කියලා. ඒතර බෑන්ඩ්විඩ්ත් කියලා එතකොට බලන්න හිතලා මොකද්ද මේ බෑන්ඩ්විඩ්ත් කිව්වේ කියලා. සර්වර් එකේ තමයි ෆිල්ම් එක තියෙන්නේ. ඔයාගේ මැෂින් එකේ ෆිල්ම් එක නැහැ. සර්වර් එකේ තියෙන ෆිල්ම් එක ඉන්ටර්නෙට් එක කරා ඔයාගේ මැෂින් එකට ගෙන්න ගන්නවා. එතකොට data යනවා එක තැනක ඉඳන් තව තැනකට. හරිනේ? එක තැනක ඉඳන් තව තැනකට data යනකොට තප්පරයකට යවන්න පුළුවන්. නැත්නම් ඒකීය කාලය තුල යවන්න පුළුවන් වැඩිම data ප්‍රමාණය. බෑන්ඩ්විඩ්ත් එක. හරි ඊළඟට තේරුම් ගන්න දැන් මේ SOAP web service එක පාවිච්චි කරනකොට SOAP web service එකේ messaging format එක XML. ඒක heavyweight. heavyweight කියන්නේ XML process කරන්න ලොකු time එකක් යනවා. ඒ කියන්නේ message එක ගොඩක් ලොකුයි. ඊළඟට තේරුම් ගන්න
XML read කරන්න වෙලා යනවා processing time එක වැඩි. ඒතකොට තේරුම් ගන්න මේ XML heavyweight component එකක් නිසා data සාමාන්‍ය ඒ කියන්නේ පොඩි data එකක් යවන්නත්. අපි හිතමු hi කියලා. hi කියන වචනේ එක machine එකකින් තව machine එකකට යවන්න SOAP නම් පාවිච්චි කරන්නේ. SOAP web service එක නම් ඒ කියන්නේ එක application එකකින් අනිත් application එකට data කියන්නේ SOAP වලින් නම් ඒ කියන්නේ XML වලින් data කියන්නේ දැන්. එතකොට තේරුම් ගන්න hi කියන වචනේත් එක තව XML tags ගොඩාක් යනවා. අනේ ඔක්කොම ටික යවන්න ඕන. එතකොට තේරුම් ගන්න මේ බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් ඕනේ ඒකයි. ඒ කියන්නේ යවන්න ඕන data ප්‍රමාණය බොහොම පොඩි වුණාට XML base නිසා විශාල data ප්‍රමාණයක් යනවා. ඊළඟට parsing XML is very costly operation. parsing කියන්නේ XML read කරනවා. දැන් අපි හිතන client ගෙන් server එකට යවුවට පස්සේ XML එක read කරන්න එපා. XML read කරන එක very costly operation එකක්. costly operation කියන්නේ costly operation එකක් කියන තේරුම ගන්න XML එක read කරන්න ගත වෙන කාලය වැඩි. ඒ කියන්නේ ඒ process එකට ගත වෙන කාලය වැඩි. ඒ කියන්නේ එතකොට සම්පූර්ණ entire process එකම slow down වෙනවා. ඒ වගේම තේරුම් ගන්න implementing SOAP based web service එකක් very complex. හරිනේ. මම මේ SOAP ගැන පොඩ්ඩක් දැනගන්න කියන්නේ. ඊළඟට parsing is reading XML. ඊළඟට තේරුම් ගන්න SOAP based web service එකක් හැදුවට පස්සේ අපිට ඕන WSDL කියලා. ඒ කියන්නේ web service description language. දැන් හිතන්න අපි මේ REST API application එක හැදුවා මතකද ඔයාලට? REST API application එක හදලා run කරොත් එහෙම මේක run වුණා. ඊළඟට postman වලට ගිහිල්ලා දැන් postman වලින් තේරුම් ගන්න මේ find by id. අපි හිතමු database එකට යන්න පුළුවන් අපිට MySQL workbench එකෙන්. workbench එකෙන් ගිහිල්ලා MySQL workbench එකට ගිහිල්ලා අපි student table එකේ record එකක් අරන් බැලුවොත් එහෙම බලන්න අපි ගියත් දාපු records ඇති. එතනින් මේ ID එකක් අරගෙන ඉවර වෙලා ආන්නේ ID එක postman වල මෙතන මේ URL එකේ අගට දුන්නට පස්සේ දීලා මේ request එක send කරනවා. request එක send කරාම බලන්න response එක එනවා එන්නේ JSON වලින්. අපි දන්නේ මේ user එක details ටික එනවා අපේ ළඟට. දැන් ඒකට තේරුම් ගන්න අපිට web service එක access කරන්න. නැත්තම් මේ මෙන්න මේ endpoint එක. ඒතර අපි ගත්තේ read නේ. read a student by id නැත්නම් retrieve a student by id. මෙන්න මේ endpoint එක access කරන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. postman වලින් ඉඳන් කෙලින්ම access කරන්න පුළුවන් URL එක තියෙනවනම්. URL එක තියෙන ඕනම කෙනෙක්ට access කරන්න පුළුවන්. හැබැයි SOAP වල එහෙම බෑ. SOAP වල ළමයි WSDL කියලා එකක් තියෙනවා. web service description language. ආන්නේ web service description language එකෙන් තමයි API එක expose කරන්න එළියට. ඒ වගේ තේරුම් ගන්න SOAP web application එකක් හැදුවම ඒකේ SOAP web application එක access කරන client web service එක access කරන්න WSDL පාවිච්චි කරන්න වෙනවා. web service description language කියලා. ඒකෙන් තමයි API එක එළියට expose කරන්නේ. WSDL should be used to expose the web API to the other applications. හරිනේ. يعني වෙනත් application වලට web API එක පාවිච්චි කරන්න ඕන නම් ඒ API එක expose කරන්න එළියට WSDL පාවිච්චි කරලා SOAP කරොත් ඔයාලට අහුවෙයි ඒවා. ඊළඟට SOAP වල වාසි තමයි data ගොඩක් secured. data ගොඩක් ආරක්ෂාකාරී. data is more secured when compared with REST. REST එක compare කරනකොට තේරුම් ගන්න data ගොඩක් secure. REST වලට වැඩි ඇත්තටම security තියෙනවා SOAP වල. ඊළඟට SOAP supports for various protocol. HTTP, FTP, SMTP වගේ protocol කීපයකට SOAP වලින් support එක හම්බ වෙනවා. හැබැයි REST වලින් support එක හම්බ වෙන්නේ HTTP වලට විතරයි ගොඩක් වෙලාවට. ඊළඟ RESTful web service ගැන කතා කරොත් අපි දැන් කරන දේ REST stands for representational state transfer. හරි. ඒ කියන්නේ මෙහෙමයි. representational state transfer කියන්නේ it means that each unique URL is represented or associated with some resource. ඒ කියන්නේ මෙහෙමයි. හැම URL එකකින්ම resource එකක් represent කරනවා.
ඒ කියන්නේ රිප්‍රසන්ට් කරනවා කියන්නේ ඒකත් එක්ක මේ ඇසෝසියේට්ලා තියෙන බැඳිලා තියෙනවා. හරිනේ. රිසෝස් එකක් කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. Java ඔබ්ජෙක්ට් එකක්. අපි දැන් බලමු. ඊළඟට දැන් උදාහරණයක් විදිහට කියනවා නම් මට ඕන නම් ඔබ්ජෙක්ට් එකක තියෙන කන්ටෙන්ට් එක ගන්න. ඒ කියන්නේ හිතන්න දැන් අපි මේ ඩේටාබේස් එකේ සේව් කරලා තියෙන ස්ටුඩන්ට්. මට මෙන්න මේක ස්ටුඩන්ට් රෙකෝඩ් එකක් ගන්න ඕන. ඒක ස්ටුඩන්ට් රෙකෝඩ් එකක් ගන්න ඕන. You can get the content of object එහෙම නැත්නම් resource එක. ඒ ඔබ්ජෙක්ට් එකේ කන්ටෙන්ට් එකට තමයි resource එකක් කියන්නේ. get වලින්. get කියන HTTP method එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ ඔබ්ජෙක්ට් එකේ කන්ටෙන්ට් එක ගන්න. ඒක තමයි resource එකක් කියන්නේ. resource කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. මේ REST වලදී resource කියන්නේ හැමතිස්සෙම ඔබ්ජෙක්ට් එකක්. ඊළඟට if you need to create resource එකක් හදන්න ඕන නම් resource එකක් හදන්න ඕන නම් අපිට පුළුවන් post කියන HTTP method එක පාවිච්චි කරන්න. ඒතකොට browser එකෙන් යන data ටික endpoint එකට ගිහිල්ලා resource එක හැදිලා database එකට යනවා. If you want to update the content you can do it by using put. ඒ ටික අපි දන්නවා. delete කරන්න ඕන නම් delete. Each URL is representation of resource. හැම URL එකකම resource එකක් තමයි represent වෙන්නේ මෙතෙන්දී REST වලදී. REST වල වාසි SOAP වල තියෙන data format එක XML. Most of the REST web services are used JSON. JSON තමයි ගොඩක් REST වලදී පාවිච්චි වෙන්නේ. ඕන XML පාවිච්චි කරන්නත් පුළුවන්. ඕන text පාවිච්චි කරන්නත් පුළුවන්. HTML පාවිච්චි කරන්න පුළුවන්. නමුත් most of the REST web services are used JSON. JSON තමයි පාවිච්චි වෙන්නේ. JSON කියන්නේ JavaScript object notation. ඒක දැනට අපි දන්නවා. ඊළඟට තේරුම් ගන්න XML කියන්නේ heavyweight. ඒ කියන්නේ ඒක XML read කරන්න ගොඩක් memory එකක් ඕනේ. ඒ වගේම processing time එක වැඩි. JSON is lightweight. Lightweight කියන්නේ JSON read කරන්න ලොකු memory එකක් ඕනෙත් නැහැ. ලොකු processing time එකක් යන්නෙත් නැහැ. REST වල වාසි ගත්තොත් මෙහෙමයි. JSON lightweight නිසා JSON lightweight කියන්නේ JSON read කරන්න සහ process කරන්න ලොකු memory එකක් ඕනෙත් නැහැ. processing time එක අඩු නිසා network එක හරහා ගොඩක් පහසුවෙන් යනවා. ඊළඟට passing will become very easy. passing කියන්නේ JSON reading will become very easy. ඊළඟට bandwidth එක අඩුයි. ඒ කියන්නේ XML වල පොඩි data එකක් යවන්න ලොකු XML tags ගොඩක් යවන්න ඕනේ. ඒක නිසා තමයි bandwidth එක ගොඩක් ඕනේ. JSON වල එහෙම නෑ. අඩු bandwidth එකකින් යවන්න පුළුවන්. ඒක නිසා වේගය වැඩි. speed is very high. ඊළඟට REST වල වාසි. අපි දැන් තාම කතා කරගෙන ඉන්නේ REST වල වාසි තමයි. SOAP වලදී බලන්න web service එක expose කරන client WSDL කියලා එකක් ඕනේ. හැබැයි REST වලදී එහෙම WSDL කියලා එකක් ඕනේ නැහැ. අපි URL pattern එක දන්නව නම් postman වලට දැම්මා access කරා. WSDL එහෙම මුකුත් ඕනේ නැහැ. ඊළඟට there is no such a requirement in REST. එහෙම requirement එකක් REST වල නැහැ. ඊළඟට REST වලදී web service can be exposed using URL. URL එකෙන් තමයි web service එක expose කරලා තියෙන්නේ. REST develop කරන්න ලේසි. ඒ වගේම JSON කියන්නේ human understandable format එක. REST වල අවාසි ගත්තොත් එහෙම තියෙන SOAP එක ගත්තොත් බලන්න ලොකු දෙයක් නැහැ. SOAP වල security වැඩි. මොකද XML based යන නිසා. ඒක නිසා JSON වල security එක XML වලට වඩා අඩුයි. ඒක නිසා තේරුම් ගන්න REST වල security එක පොඩ්ඩක් අඩුයි. ඊළඟ REST only support for HTTP but SOAP is supported for multiple protocol. SOAP වලින් HTTP, FTP, SMTP ඔක්කොම protocol වලට support කරනවා. ඊළඟට මේ limited amount of data can be transferred. මෙන්න මේ point එක පොඩ්ඩක් ආයෙ ගිහින් බලන්න. REST වලදී බලන්න transfer කරන්න පුළුවන් limit එකක් තියෙන data. ඒක පොඩ්ඩක් බලන්න ඕනයි මම ගිහිල්ලා. ඊට පස්සේ මම මේ කියපු කරුණු ටිකම මම වගුවකට දාලා තියෙනවා පිළිවෙලට බලන්න පුළුවන් වෙන්න. අපි ඒක පොඩ්ඩක් බලමු. SOAP and REST. SOAP කියන්නේ XML based message protocol එක. REST කියන architectural style එක. ඇත්තටම guidelines ටික. SOAP වලින් හදුව web application එකක් හදුවම නැත්නම් web API එකක් හදුවම ඒ web API එකේ endpoints ටික expose කරන්න WSDL ඕන. web service description language එක. REST වලදී එහෙම විශේෂිත language එකක් ඕනේ නැහැ APIs එක expose කරන්න. ඊළඟට මේ point එක පොඩ්ඩක් තියෙනවා පස්සේ ගන්නම්. බලන්න මෙතෙන්දී by using URL path කියන්නේ URL එක තියෙන ඕන කෙනෙක්ට පුළුවන් REST web service එක access කරන්න. ඊළඟට SOAP වලදී XML නේ යන්නේ. ඒ වගේම තේරුම් ගන්න මේ response එක non human understandable response එකක් තියෙන්නේ. REST වලදී human understandable response එකක්. SOAP එක heavyweight, REST lightweight. ඊළඟට SOAP වලදී bandwidth එක වැඩියෙන් ඕන. REST වලදී bandwidth එක අඩුවෙන් ඕන. support කරන protocol ගත්තොත් මේ ටික අපි කලිනුත් දන්නවා. REST වලදී මෙන්න මේ HTTP තමයි support කරන්නේ. ඊළඟට තේරුම් ගන්න SOAP වල performance අඩුයි, REST වල performance වැඩි.
SOAP එකේ හැබැයි security වැඩි. REST එක security අඩුයි. SOAP වල no limit on length of data. data length එකක් නැහැ. REST එකේ පොඩි data limitation එකක් තියෙනවා. ඊළඟට Google ලා ගොඩක් පාවිච්චි කරන්නේ SOAP කියලා තියෙනවා. Yahoo අය REST පාවිච්චි කරනවා. eBay Amazon ඒ කට්ටිය එයාලගේ application web APIs දෙද්දි REST SOAP දෙකම පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. මම මේ පොඩි හැඳින්වීමක් දුන්නේ web services ගැන. මොකද මේ අපි මෙතනින් අපේ REST API එක කතා කරන්න යද්දී අපිට මෙන්න මේ ප්‍රශ්න ටික විසඳලා තියෙන්න ඕන. API, web API, web service, REST API. මෙන්න මේ ටික දැනට විසඳෙන්න දැනුමාව නම් ඇති. ලොකුවට web service අපි පස්සේ කතා කරමු. දැනට මට ඕනේ මෙන්න මේ ප්‍රශ්න ටික විසඳලා අපි කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. මුලින්ම දැනගන්න අපි කරන්නේ මොකද්ද කියලා. අපි හදන්නේ REST API එකක්. මොකද්ද REST API එකක් කියන්නේ? REST API මොකද්ද බලන්න ගියාම API කියන්නේ මොකද්ද බලන්න ඕනේ. API එකක් බලන්න ගියාම API තියෙනවා stand alone application වලින් හදන්න පුළුවන්, web application වලින් හදන්න පුළුවන්. එහෙම. stand alone application වලින් හදුවොත් අපිට දෙන්නේ GUI එකක් තමයි. web application එකකට හදුවොත් web API එකක් දෙන්න පුළුවන්. ඒකටම තමයි web service එකක් කියන්නේ. ඒ web service එක නැත්තම් web API එක REST guideline වලට හදුවොත් ඒක REST API එකක් වෙනවා. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ.